හරි. එදා අපි කතා කරා කුලක ඡේදනය මේලය. ඒක අපි ගොඩාක් කතා කරා. අද තියෙන්නේ මේ පාඩමේ අවසාන මාතෘකාව. කුලක අනුපූරකය. අපි ඒක සාකච්ඡා කරලා අද අලුත් පාඩමට යනවා. හරි. ලියන්න මාතෘකාව එහෙනම් කුලක අනුපූරකය. කුලක අනුපූරකය කියලා අනුමාතෘකාව ලියන්න. කුලක අනුපූරකය. අනුපූරකය. හරි. අනුපූරකය. හරිනේ. අනුපූරකය. එහෙනම් ඔන්න හොඳට අහගන්න කුලක අනුපූරකය. දැන් අපි ගිය සතියේ ඉගෙන ගත්ත චුට්ටක් මතක් කරගමු. අපි ඉගෙන ගත්ත ගිය සතියේ කලින් සතියේ නම් මේ පාඩමේ ඉගෙන ආවේ. ඔයාලා ඉගෙනගෙන තියෙනවා. උපකුලක ඉගෙන ගත්තා. අපි ගිය සතියට යනකො ඊගාවට ඉගෙන ගත්තා ඡේදනය. ඊට පස්සේ ඉගෙන ගත්තා මේලය. හරි? සර්වත්‍ර කුලකය. තව ඉගෙන ගත්තා අපි වියුක්ත කුලක කියලා જાතියක් ඉගෙන ගත්තා. හරි? මට දැන් ඔයාලට මතකද දන්නේ ඡේදනයක් නම් අපි මොන පැත්තටද සංකේතය දැම්මේ? ඡේදනයක් නම් අපි සංකේතය දන්නේ මේ පැත්තට. ඔය ඡේදනෙට කිව්වේ තව නමක් තමයි හෝ. නෙමෙයි හා නැත්තම් සහ. හා නැත්තම් සහ. ඊට පස්සේ අපි මේලය දැම්මා. මේලේ මාලයක් වගේ මේ පැත්තට මේලයට දාපු සංකේතය තමයි හෝ. ඡේදනයේට හා දැම්ම මේලයට හෝ දැම්ම. හරි? ඒතර අපි දන්නවා ඡේදනය නම් පොදු මේලය නම් සියලුම. ඡේදනය නම් පොදු මේලය නම් සියලුම. ඔය ටික තමයි ගිය සතියේ ඉගෙන ගත්තේ. හරි. අද අපි කතා කරන්න යන්නේ අනුපූරකය. අනුපූරකයේ කතා කරද්දි තර කාරණා අපට අවශ්‍ය වෙනවා. එහෙනම් දැන් හොඳට අහගන්න මොකක්ද අනුපූරකය කියන්නේ? මේ මං සර්වත්‍ර කුලකේ ලියනවා. සර්වත්‍ර කුලකය කියන්නේ අර අවයව අයිති ලොකු කුලකේනේ. සර්වත්‍ර කුලකේ ලිව්වොත් මට ලියන්න පුළුවන් A B C D E F ඔන්න සර්වත්‍ර කුලකය. හරි. ඊට පස්සේ මම තව කුලකයක් ලියනවා. A කියලා කුලකයක් ලියනවා. A B කියලා විතරයි. ඔන්න මම A කියලා කුලකයක් ලිව්වා. හරි. ඒකට අයිති වෙන්නේ A සහ B විතරයි. මම එහෙනම් ඊළඟට ලියනවා Aට අයිති නැති B වල තියෙන ඉතිරි අවයව. Aට අයිති නැති මෙයාගේ තියෙන ඉතිරි අවයව ලියනවා. එහෙනම් බලන්න කොහොමද ලියන්න පුළුවන් වෙන්නේ? C D E F ඔය තමයි Aට අයිති නැති සර්වත්‍ර කුලකේ ඉතිරි අවයවනේ. A නෑ B නෑ ඉතිරි ඔක්කොම තියෙනවා. අන්න ඒ නිසා මෙයාට කියනවා A කුලකයේ අනුපූරකය. මේ උඩින් ඉරි කැලලක් ගහන්නේ අනුපූරකය. ඒතර අනුපූරකය කියනකොට අපිට මතක් වෙන්න ඕනේ අයිති නැති කියලා. අනුපූරකේ නම් අයිති නැති. ඡේදනය නම් පොදු මේලය නම් සියලුම අනුපූරකය නම් අයිති නැති. ආපහු බලන්න. සර්වත්‍ර කුලකේ තියෙනවා A කියලා කුලකයක් තියෙනවා.
ඒට අයිති නැති කට්ටියට හරි ලේසි තේරුම් ගන්න. ඒට අයිති නැති අය මේ C D E F මෙයාලා තමයි ඒට අයිති නැති කට්ටිය. අපි ඒක සංකේත කරන්නේ මේක A නම් මේක A අනුපූරකයෙන්. හරි. අපි මෙහෙම ලියලා මේක ලියාගමු. ලියන්නකෝ. ඔයාලා කුලක අනුපූරකය කියලා මාතෘකාව ලියලා තියෙන්නේ. එහෙනම් මෙහෙම ලියාගන්න. ලියන්න. යම් කුලකයකට අයත් නොවන යම් කුලකයකට අයත් නොවන එහෙත් යම් කුලකයකට අයත් නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයත් වන යම් කුලකයකට අයත් නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයත් වන අවයව වලින් සමන්විත වන කුලකය අවයව වලින් සමන්විත වන කුලකය අප මුලදලා කියන්න යම් කුලකයකට අයත් නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයත් වන අවයව වලින් සමන්විත කුලකය පළමු කුලකයේ අනුපූරකයයි. හරි. ආය කියන්නම් එකපාරක් ලියාගන්න. යම් කුලකයකට අයත් නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයත් වන අවයව වලින් සමන්විත කුලකය පළමු කුලකයේ අනුපූරකයයි. හරි. දැන් ඔයාලා මේ තුන් දෙනා ඉක්මනට ලියා ගන්න. ඊට පස්සේ අපිට අදත් ගණන් ටික හදලා අලුත් පාඩමට යන්නයි තියෙන්නේ. හරි. බලමු එහෙනම්. මේ ටික ලියාගත්තානේ. ඊට පස්සේ තරුවක් දාලා ලියන්න. කුලක අනුපූරකය වෙන් රූප සටහනක දැක්වීම. කුලක අනුපූරකය වෙන් රූප සටහනක දැක්වීම.
හරිනේ. කුලක අනුපූරකය වෙන් රූප සටහනක දැක්වීම. හරි. දැන් හොඳට අහගන්නකෝ. මේ තියෙන්නේ සර්වත්‍ර කුලකය කියලා ගත්තොත්. මේ තියෙන්නේ සර්වත්‍ර කුලකය. අපි සර්වත්‍ර කුලකයේ ලකුණ මෙන්න මෙතනින් ලියනවා. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ අපි කතා කරපු A කුලකය. මේ තියෙන්නේ A කුලකය. එහෙනම් කොහෙද තියෙන්නේ Aට අයිති නැති කොටස? හරි. ඒ රවුමෙන් පිට ඒ රවුමෙන් එළියේ. එහෙනම් අපි අඳුරු කරන්නේ මෙන්න මේ කොටසට තමයි අපි කියන්නේ ඒට අයිති නැති ප්‍රදේශය. අයිති නැති කියන එකට තමයි කියන්නේ අනුපූරකය කියලා. ඒක අමතක කරන්න එපා. විශේෂ කාරණා 3යි. හරි. එකක් තමයි ඡේදනය නම් පොදු, මේලය නම් සියලුම, අනුපූරකය නම් අයිති නැති කියන එක අමතක කරන්න එපා. හරි නේද? හරි. ඔයාලා එහෙනම් මේක ඇදලා මෙන්න මේ එළියේ කොටස තමයි අනුපූරකය. මෙයා තමයි A. එළිය කෑල්ල තමයි අනුපූරකය. හරි. හරි නේද? ඔන්න අපේ දැන් තමයි සමහර අයට ඇහැරෙන්නේ වගේ ඈ. දැන් තමයි ටික ටික එන්නේ. සර් චුට්ටක් ඕක තියන්නකෝ. අද පැය භාගයක් කලින් පන්තිය ගත්තා. ඉතින් ළමයි චුට්ටක් ඇහැරෙන්න පරක්කු වෙන්න ඇති. එහෙම බෑ. ඉතින් ටිකක් උදේ නැගිටින්න ඕන දැන්. නිමාඩු කාලයක් කියලා බෑ. සමහර ළමයි රෙකෝඩ් එකෙම බලන්නත් ඉන්නවා ඉතින්. ඒත් කමක් නැහැ. කොහොම හරි වැඩේ කරගන්න ඕනේ. හරි. වල ඉවර නම් වැඩේ අපි මේක එක ගානක් හදලා අභ්‍යාස මාලාව ගණන් ටික හදමු. හදලා අලුත් පාඩමට යමු ඈ. හරි. ඒ තරම් මේක ලේසියම බලන්නකෝ. හරි. ලියන්න පහත වෙන් රූපය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පහත වෙන් රූපය ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පහත වෙන් රූපය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. හරි. හරිනේ. හරි. ඕන ඇඳ ගන්න වෙන් රූපය ඇඳලා අපි බලමු ටක් ගාලා මේකට උත්තර ලියන්න. හැමෝටම පුළුවන්. මට ඔයාලා මේ හතරට උත්තර ගන්න ඕන හැබැයි. ඔය හතරට ගත්තේ නැත්නම් උත්තරේ
ගිය සතියේ කිසි දෙයක් ඉගෙනගෙන නැහැ. මොකද රෙකෝඩ් එකක් බලන්න තිබ්බා. කොහොම හරි ආපහු දෙවෙනි අවස්ථා දෙකක් වලට මේක හදන්න එනවා. දෙකක් නෙමෙයි ඕන තරම් බලහෙයි. ඒ නිසා මේක නම් 4 හරියටම කරන්න ඕනේ. මේ දෙන්න විතරයි මම දැන් කියලා දෙන්නේ. හරි ඉක්මන් කරන්න. ඔය පහුවෙලා සම්බන්ධ වුණු ළමයි මේ එයාලා මුල ටික රෙකෝඩ් එකෙන් ආවරණය කරගන්න වෙනවා ඈ. හරි මුල ටික කියන්නේ ඉතින් අපි ලොකු දෙයක් කතා කරේ නෑ. හරි සර්. හරිනේ. හරි පුතේ අපි එහෙනම් බලමු නේද? මම හිතනවා හැමෝම හරියද කියලා. හරි. එක ගානයි කියලා දෙන්න තියෙනවට. මේක නම් කියලා දෙන්න දෙයක් නැහැ. ඒ කුලකයට අපි දෙගෙන ගත්ත ගිය සතියේ ඒ රවුමේ තියෙන කට්ටියනේ. C D E F. ඒව හොඳට බලලා ළමයි නැවත නැවත මේවා හදන්න ඕනේ. එහෙම නැතු එකපාරක් ඉගෙන ගත්ත ඒවා මේක හරියන්නේ නැහැ. B කුලකය E F G H. හරි. ඡේදනය නම් අපි දන්නවනේ E සහ F කියලා. ඡේදනය. මේලය නම් ඔක්කොම C D E F G H. මෙයාලා ගන්නෙ නෑ කවදාවත්. C D E F G H. මෙන්න ඊළඟ ගාන. ඒට අයිති නැති. ඒට අයිති නැතිනම් ඉතින් අපි දන්නවා ඒ වලින් පිට. ඒ වලින් එළිය. ඒ වලින් එළියනේ. ඒ රවුමෙන් එළිය. ඒ රවුමෙන් එළිය. ඒ රවුමෙන් එළිය මේ වෙනකොට කවුද ඉන්නේ කියලා වලට හිතා ගන්න පුළුවන්. මෙන්න මෙයාලයි ඉන්නේ. A ඉන්නවා, B ඉන්නවා, G ඉන්නවා, H ඉන්නවා. එතන කවුරු හරි කියයි ඇයි මේ දෙන්න B රවුම ඇතුළේ නේද කියලා. B රවුම ඇතුළේ වුණාට අපට ප්‍රශ්නයක් නැහැ. එයාලා ඉන්නේ A වලින් එළියනේ. එහෙනම් A වලට අයිති නැති කිව්වොත් මේ 4 දෙනාම අයිති. එහෙනම් උත්තරේ අපි ලියනවා A B G H. ඔන්න උත්තරේ. හරි නේද? ඊට පස්සේ අපිට පුළුවන් B රවුමෙන් එළිය. අර විදිහටම B රවුම දිහා බලන්න. නේ? ඒතර මෙයාගෙන් එළියේ ඉන්නේ A B C D. ඕකයි උත්තරේ. ඔයාලට මේක පේනව නේද? මේක පේනවනේ? ඔව් සර්. හරි. B රෝමෙන් එළියට තියෙන්නේ A B C D ඈ. හරි. දැන් එහෙනම්
අපි ඉක්මනට අභ්‍යාසය කරමු. ඔයාලට මේ ඡේදන මේල කතා දැන් පුළුවන්. හරි? එන ඉක්මනට අභ්‍යාසය කරමු. කරලා අපි අලුත් පාඩමට යමු. මට මේ ගානේ කාට හරි අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න බෑ ඉක්මනට ආපහු කියලා දෙන්න. මේ ගානේ තේරුනේ නැති තැනක් තියෙනවා නම් ඉක්මනට කියන්න. මෙන්න මේ කොටස නම් මට එච්චර තේරුනේ නැහැ. එහෙම තියෙනවා නම් කියන්න. කමන්නේ මේ හතරත් අහුවොත් මම උත්තරයක් දෙන්නම්. ගිය සතිය වුණාට කමන්නේ. ඒතකොට මේ රෙකෝඩ් එකත් බලන්න නැති ළමයෙක් මෙතන හිටියොත් එයා මේ ඡේදනයේ මේලය කියන්නේ මොකක්ද කියලා බලයි. හරි. ගැටලුවක් නැහැ නේ එහෙනම්. එහෙනම් හොඳ ළමයි වගේ අපි මේ අභ්‍යාස ඉක්මනට ඉවර කරමු දැන් ඈ. හරි. යන්න ඔයාලගේ කුලක පාඩමේ කුලක පාඩමට යන්න. ඒකේ තියෙනවා 22.5 අභ්‍යාසය 22.5 අභ්‍යාසය. හරි. පෙරලා ගන්න 22.5 අභ්‍යාසයේ තියෙන්නේ 25 පිටුවේ. 25 පිටුවේ. හරි. මම ඔයාලට ෂෙයා කරන්නම්. මේ අභ්‍යාසයේ ගිය සතිය වගේ ඉක්මනට හදන්න ඕනේ. ඔන්න අභ්‍යාසය. ඉක්මනට හදලා ඔය තියෙන පිළිතුරු ටික විතරක් තිබුවත් කමක් නැහැ මේ වෙලාවේ දැන් ඔයාලට. පුළුවන් නේ හොඳට. හරි. ඔය අභ්‍යාස ඉක්මනට ඔය ටික හදන්න ඕනේ. ගැටලුවක් තිබ්බොත් ඔයාලා අහන්න. අමාරුයි කියලා නොකර ඉන්න එපා. Tamanට පුළුවන් උපරිම ටික කරන්න. ඊට පස්සේ බැරි තැනක් තියෙනවා නම් ඒ බැරි තැන මම සාකච්ඡා කරද්දී හරියට අහගන්න. ඒතර කුතුහලයෙන් ඉන්න එපා මේක කොහොමද වෙන්නේ. ඒතර මම කියලා දෙද්දී අහගන්න පුළුවන් නේ.
හරි සර්. අදකට අපි බලමු ටික දෙමු අවස්ථාව. හරි සර්. හරි සර්.
හරි අපි එහෙනම් සාකච්ඡා කරමු නේද? මම හිතනවා ඉවරයි. ඒක ලේසි අභ්‍යාසයක්. හරි බලමු නේ. ඕකෙන් පස්සේ අපි අලුත් පාඩමට යනවා ඈ. හරි. දැන් ඔය කැඩි නැත්තම් නින්ද ගිය ළමයිට ඉතින් පස්සේ අපි මොකක් හරි බලමු රෙකෝඩ් එකෙන් වත්තාවරණය කරගන්න. හරි. දැන් WhatsApp group එක බලන්න නැහැ කියන්න බෑ මොකද පටන් ගන්න කලින් දවසේ හවස අනිවාර්යෙන් බලන්න ඕන ඒක. හරි. පළවෙනි ප්‍රශ්නය. මේ අනුව පහත දැක්වෙන එක් එක් කුලකය අවයව සහිතව ලියන්න. හරි. අපි බලමු එහෙනම් ඒ අනුපූරකය. මොකද්ද ඒ අනුපූරකය කියන්නේ? දැන් මෙහෙම ලියනකොට ඔයාලට මතක් වෙන්න ඕනේ. මේ කියලා තියෙන්නේ ඒට එන්නේ නැති සර්වත්‍ර කුලක ඉතුරු කට්ටිය. ඒට එන්නේ නැති සර්වත්‍ර කුලක ඉතිරි කට්ටිය. හරි. බලන්නකො ඒට කවුද ඉන්නේ කියලා? සකිඳු රවිඳු. ඒ දෙන්න නැතුව ඉතුරු අය සර් සකිදු පවිඳු. සකිඳු පවිඳු වැරදිම. සකිඳු පවිඳු. ඒ දෙන්න එන්නේ නැතුව ඉතුරු අය එනවා. එහෙනම් බලමු අපි කවුද එන්නේ කියලා. රවිඳු මම අකුරු ලියන්නේ. රවිඳු. හරි. සකිඳුයි පවිඳුයි එන්නේ නැත්තේ. රවිඳු සනිදු අනිත් එක්කෙනා නිතිදු. ඔන්න ඔය තුන් දෙනා එනවා. ඇයි මේ තුන් දෙනා එන්නේ? මේ තුන් දෙනා ඒගේ නෑ. ඒට අයිති නෑ. ඒක තමයි උත්තරේ. හරි. B අනුපූරකය. හරිම ලේසියෙන් මේවා හදන්න පුළුවන්. B අනුපූරකය. B කියන්නේ කවුද? රවිදු, සනිදු, නිතිදු. එහෙනම් එන්න ඕනේ සකිඳුයි පවිඳුයි. සකිඳුයි පවිඳුයි. උච්චරයි. සකිඳුයි පවිඳුයි. දැන් මේ තියෙන සකිඳු. මේ තියෙන සනිදු නැත්තම් පැටලෙන්නේ. සකිඳුයි පවිඳුයි. ඊගව C අනුපූරකය. සීට අයිති නැති සකිඳු සනිදු පවිඳු. සකිඳු සනිදු පවිඳු. රවිඳුයි නිතුදුයි. රවිඳුයි නිතුදුයි. රවිඳුයි නිතුදුයි. හරිනේ? ඊගාවේ A ඡේදන C. A ඡේදන C. A ඡේදන C. බලමු කවුද කියලා. A ටයි B ටයි පොදු. A ටයි B ටයි පොදු. බලන්න කවුද කියලා. A ටයි B ටයි පොදු නම් ඉතින් ඒටයි සීටයි නේද? A ටයි C ට වැරදිමක් ඈ. A ටයි C ටයි පොදු කට්ටිය තමයි A ටයි C ටයි පොදු කට්ටිය තමයි සකිඳු පවිඳු. ඔය නම් දෙකම කුලක දෙකේම තියෙනවා පැහැදිලි ඇති. සකිඳු පවිඳු. සකිඳු පවිඳු. සකිඳු පවිඳු. ඊට පස්සේ A ඡේදන C. A ඡේදන B A ඡේදන B. A ඡේදන B. A ඡේදන B බලන්න කවුද ඉන්නේ කියලා. සකිඳු නෑ, පවිඳු නෑ, කවුරුවත් නෑ. එහෙනම් ඉතින් අපි ඔකට දාන්නේ අභිශූන්‍යයි. අභිශූන්‍යයි. හරි නේද? අභිශූන්‍යයි. අවසාන එක B ඡේදන C. B ඡේදන C මෙතනින් ලියනවා. B ඡේදන C බලන්න කවුද ඉන්නේ කියලා. B ඡේදන C. රවිදු නෑ, සනිදු නෑ, නිතිදු නෑ. සනිදු ඉන්නවා. සනිදු ඉන්නවා. සනිදු විතරයි තියෙන්නේ. සනිදු විතරයි ඉන්නේ. වෙන කවුරුවත් මම හිතන්නේ නෑ මට පේන්නේ පොඩි අකුරු හින්දා. රවිදු නෑ, සනිදු ඉන්නවා, නිතිදු නෑ, සකිඳු නෑ, පවිදු නෑ. හරි. මෙච්චරයි සනිදු විතරයි. මේ ටික මැකුවා.
ඔයාලට මේක මාත් එක්කම ලියන්න යන්න පුළුවන්. ලිව්වේ නැත්තම්. කෝ වැරදිලා නම් මං කියද්දිම ඔක්කොම උත්තර ලියා ගන්න පුළුවන්. හරි. අපි යමු දෙවෙනි ගානට. ප්‍රධානාංක දෙකට යමු. ප්‍රධානාංක දෙක. හරි. ඒක ඔයාලට සර්වත්‍ර කුලකයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. සර්වත්‍ර කුලකයක් දීලා තියෙනවා 1 2 3 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 8 9 10 ඊට පස්සේ ඔයාලට ඒකෙම දීලා තියෙනවා p කියලා කුලකයක් මම p ලියන්න නැත්නම් පොතෙන් බලන්න ගියාම පේන්නේ නැතු වෙනවා p කුලකයේ තියෙන 1 3 5 7 9 10 1 3 5 7 9 10 q කියලා කුලකයක් තියෙනවා 2 4 5 7 8 හරි උත්තර බලමු p අනුපූරකය පීට අයිති රූප සටහන ඒ අතරින් පහත සඳහන් කුලකයේ අවයව ලියා දක්වන වෙන් රූප සටහනක දක්වන්නේ හරි වෙන් රූප සටහන මම මෙතනින් අදින්න ඒතර මට උත්තර ටික නම් ලියන්න වෙන්නේ උඩින් හරි වෙන් රූපයක් ඇඳලා අපි උත්තර ටිකක් ගාලා නම් බලමු හරි මේ තියෙන්නේ p මේ තියෙන්නේ q අපි එහෙම දැම්මේ p q සර්වත්‍ර ගුණකය. හරි. අපි මුලින්ම හොයාගන්න ඕන මේකෙදි පොදු කට්ටිය කවුද කියලා. 1 3 5 7 9 10. 2 4 5 7 8 මෙන්න හමු වුණා. ඡේදනය 5 7 උතන. හරි. ඊට පස්සේ ඒට කවුද? 1 3 මේ පීට 1 3 9 10. Qගේ ඉතිරි 2 4 8 දැන් ඔයාලා හොඳට බලන්න ඕනේ තව මෙතෙන්ට කවුද අඩු කියලා. බලමු කවුද අඩු කියලා. 1 ඉඳලා 10 වෙනකන් තිබ්බේ. ඔන්න අපි ගණන් කරගෙන යමු. 1 2 3 4 5 කෝ 6 තමයි ලියෙන්නේ. 7 8 9 10. එතකොට මේක ඔක්කොම ලියවිලා ඉවරයි. එහෙනම් වෙන් රූප සටහන මේක. ඔක්කොම ලියවිලා ඉවරයි ඈ. හරි. ඔක්කොම ලියවිලා ඉවරයි. එහෙනම් දැන් මම මේක මකනවා. මේක මකලා අපි උත්තරට ගමු. හරි ලේසි වෙන් රූපයෙන් ගන්න. පීට අයිති නැති බලන්න කවුද පීට අයිති නැති කියන්නේ 2 4 6 8 2 4 8 6 2 4 6 8 ඕන විදිහකට ලියන්න මාරු වුණාට කමක් නැහැ. Q අනුපූරකය කවුද එන්නේ? Q අනුපූරකය 1 3 9 10 6 1 3 9 10 6 1 3 9 10 6 මේ රවුම ඉන්නේ නැහැ. 1 3 6 9 10 P ඡේදන Q පහ හත ප්‍රශ්නයක් නැහැ. P මේල Q අපි දන්නවා P මේල Q කියන්නේ කවුද කියලා. P මේල Q කියන්නේ 6 නැතුව ඉතිරි අය. 6 නැතිව ඉතිරි අය. 1 2 3 4 5 7 8 9 10 ඔන්න පිළිතුරු ටික. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි නේද? ගැටලු තියෙනවා නම් අහන්න. මේක තේරුනේ නැහැ. මේක කොහොමද මෙතෙන්ට ආවේ? ඒක දැන් අහන්න ඕනේ.
ඕනම කෙනෙකුට පුළුවන් ප්‍රශ්න යන්න මයික් එක උන් කරා හැවු. හරි. නැකුවා. අන්තිම ප්‍රශ්නට යමු. අන්තිම ප්‍රශ්නේ මම බෝඩ් එක දිහා බලාන උත්තර දෙනවා කියලා. ඔයාලගේ පොත දිහා බලාගන්න. ඒතර අපිට ටග් ගාලා උත්තර ටික ගත්ත හැකි ඈ. x කුලකේ. x කුලකය. බලන්න x කුලකේ කවුද ඉන්නේ කියලා. 2 7 8 11 14 21. 2 7 8 11 14 21. ඔයාලා අතින් මේ සංඛ්‍යා මාරු වෙලා තිබ්බට ප්‍රශ්නයක් නෑ. මම නම් හැම වෙලේම පිළිවෙලට තමයි ලියන්නේ. y කුලකය. y 7 10 14 17 21. 7 10 14 17 21. ප්‍රශ්න තිබ්බොත් අහන්න. x ඡේදන y. x ඡේදන y 7 14 21. x මේල y. x මේල y 2 7 8 10. 2 7 8 10. 2 7 8 10 11 14 17 21. 11 14 17 21. 11 14 17 21. හරි. x අනුපූරකය. x අනුපූරකය 9 10 13 17 20. 5 9 10. 5 9 10 13 17 20. 5 9 10 13 17 20. x රවුමෙන් එළිය කට්ටිය. y අනුපූරකය y රවුමෙන් එළිය. y රවුමෙන් එළිය. 2 5 8 9. 2 5 8 9. 2 5 8 9 11 13 නෑ 2 5 8 9 11 13 20. බලන්න හරිද කියලා. 2 5 8 9 11 13 20. 2 5 8 9 11 13 20. හරිනේ? හරි. ගැටලුවක් තියෙනවා නම් දැම්ම කතා කරන්න. ඔයාලගේ අච්චුපොත දිහා බලන්න තමයි මේ ටික මම මේ උත්තර ලිව්වේ. ඔයාලත් අච්චුපොත දිහා බලන්න තමයි මේවට උත්තර ලියන්න ඕනේ. හරි. එහෙනම් ඉතින් කුලක පාඩම ඔතනින් ඉවරයි. ඔයාලම විශේෂ වැඩක් දෙනවා ගෙදරින් අදම කරන්න ඕනේ වැඩේ. හරි. මිශ්‍ර අභ්‍යාසය හැමෝම කරන්න ඕනේ. දැන් සාකච්ඡා කරන්නේ අපි ලබන සති මිශ්‍ර අභ්‍යාසයේ මොන පාඩම කරත් කුලක පාඩමේ මිශ්‍ර අභ්‍යාසය සාකච්ඡා කරනවා. හරි. පටන් ගන්න පන්තිය කුලක පාඩමේ මිශ්‍ර අභ්‍යාසය සාකච්ඡා කරලා. ඒ නිසා අනිවාර්යෙන් ඒක කරන්න ඕන නම් දැන් පාඩමෙන් පස්සේ එතනට පිටුවක් විතර ඉඳ තියාගන්න. පිටුවක් තිබ්බොත් ඇති මම හිතන්නේ. හරි. පිටුවක් විතර ඉඳ තියලා අපි දැන් යනවා අලුත් පාඩමට. අලුත් පාඩම. අලුත් පාඩම කියන්නේ ලේසිම ලේසි පාඩම. හරි. අලුත් පාඩමට යන්න. හරි නේද? හරි. ලියන්න අපේ අලුත් පාඩමේ නම.
මේ පාඩමටම සම්බන්ධ පාඩමක්. හොඳද? මේ පාඩමටම සම්බන්ධ පාඩමක්. සම්භාවිතාව කියලා ලියන්න මාතෘකාව. සම්භාවිතාව සම්භාවිතාව හරිනේ. අර කුලක පාඩමේ ගණන් ටික හදාන ඉඳ තියලායි මේක ලියන්නේ. සම්භාවිතාව සම්භාවිතාව කියලා ලියලා ලියන්න අනුමාත්‍රිකාවක් සසම්භාවී පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ සසම්භාවී ලියන්න පුළුවන් නේද? සසම්භාවී සසම්භාවී පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා අපි දැන් හරියටම ඉගෙන ගමු ඈ. හරි. හැමෝම හොඳට අහගන්නකො. ඔයාලා දන්නව නේද ධාතු කැට? ධාතු කැටයක් කියන්නේ අපි කැට ගහන්න ගන්න. එකේ ඉඳලා 6 වෙනකන් ලකුණු කරලා තියෙන ගණකයක්. හරි. අපි ධාතු කැටේ ගමු. ඕනනම් කාසියක් ගන්නත් පුළුවන්. අපි ධාතු කැටේ ගමු. හරි. මට කියන්න අපි ධාතු කැටයක් ගත්තොත් හරි ධාතු කැටයක් ගත්තොත් එක අපි මෙහෙම හිතමුකෝ 2 3 4 5 6 ඇති 6 1 2 3 4 5 6 ලකුණු කරලා තියෙනවා. හරි දැන් ඔයාලා දන්නවා අපි දැන් ධාතු කැටේ උඩ දානවනේ පරීක්ෂණය කරද්දි අපිට මේ පරීක්ෂණය ඕනනම් කෝටි පාරක් වුණත් කරන්න පුළුවන්. 10 පාරක් වුණත් මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ පරීක්ෂණය නැවත නැවත කර හැකියි. ඕන තරමක් මේක කරන්න පුළුවන්. හිතන්නකෝ අපි දැන් මම මෙතන බනිස් ගෙඩියක් ගෙනලා කන්න කියනවා කියලා. ඔය බනිස් ගෙඩිය ගන්න පුළුවන් එකපාරනේ. ආයේ බනිස් ගෙඩිය නැතු වෙනවනේ. නමුත් අපි මේ ධාතු කැටේ එකපාරක් උඩ දැම්මා කියලා නැතු වෙනවද නැහනේ. ඒ කියන්නේ ධාතු කැටේ අපිට ඕන නම් ලක්ෂ පාරක් වුණත් උඩ දාලා පරීක්ෂණය කර හැකියි. හරි එනවනම් පළවෙනි ලක්ෂණය තමයි පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්. හරි ඔය එක කරුණක් හොඳට අහගන්න මොකක්ද කියලා. පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්. ඊළඟ කතාව. දැන් ඔයාලා කාට හරි ළමයෙකුට පිළිතුරක් දෙන්න පුළුවන්ද? පුළුවන් නම් දෙන්න. මේකෙන් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද මේක උඩ දැම්ම? එකේ ඉඳලා 6ට අංක ඒ කියන්නේ මෙහෙමයි. 1 2 3 4 5 6 මෙන්න මෙයාලා තමයි ලැබෙන්නේ. හරි ඒ කියන්නේ හරි ඒ කියන්නේ මෙහෙමයි. මම කාරණා දෙකක් කියවුණා මං අතින්. එකක් තමයි පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්. අනික තමයි ලැබෙන ප්‍රතිඵල ඔක්කොම ඔයාලා දන්නවා. කාසියක් උඩ දැම්මොත් කවුද ලැබෙන්නේ කියලා කියන්නේ? සිරසයි අගේ සිරසයි අගයයි. ප්‍රතිඵල දන්නවනේ. ධාතු කැටයක් උඩ දැම්මොත් ලැබෙන්නේ 1 2 3 4 5 6. ප්‍රතිඵල දන්නවා. එහෙනම් කාරණා දෙකයි. පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵල සියල්ල දන්නවා. පරීක්ෂණය කරන්නත් කලින් කවුද ලැබෙන්න කියලා ප්‍රතිඵල ඔක්කොම දන්නවා. තුන්වෙනි කාරණය. හරි. මම මේ ධාතු කැටේ උඩ දානවා. මට කියන්න වැටෙන්නේ කවුද කියලා හරියටම. හරියටම වැටෙන්නේ කවුද කියලා කියන්න. කවුද වැටෙන්නේ?
හරියටම වැටෙන්නේ කවුද? ඕක කාටවත් කියන්න බෑ. අන්න ඒක තමයි මේවට අපි සසම්භාවී කියලා කියන්නේ. සසම්භාවී පරීක්ෂණ. දැන් ධාතුකේ ඩොට් දාලා ළමයෙක් කියන මේකේ වැටෙන්නේ 5. හැමෝම කියන්නේ 5 කියලා. එහෙම කියන්න පුළුවන් නම් මේක සසම්භාවී නෑ. මේකේ ඒ වෙලේට වැටෙන කෙනා කාටවත් කියන්නට බෑ. කාටවත් කියන්න බෑ. තේරුණාද? කාටවත් කියන්න බෑ. ඒකත් එක ලක්ෂණයක් නේ. පරීක්ෂණය නැවත නැවත කරන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵල ඔක්කොම දන්නවා. හැබැයි ඒ වෙලේට ලැබෙන්නේ කවුද කියලා කාටවත් කියන්න බෑ. ඒ වෙලේට ලැබෙන කෙනා කියන්න බෑ. මෙයාලා තමයි එන්න පුළුවන්. හැබැයි ඒ අවස්ථාවට ලැබෙන්නේ කවුද කියලා කියන්න බෑ. අන්තිම එක. හරි. ඔන්න බලන්න අන්තිම එක. මේකත් මට උත්තරයක් ඕනේ. පළවෙනි පාර 4 වැටුණා. හරි. දෙවෙනි පාරත් 4 වැටුණා. තුන්වෙනි පාර 5 වැටුණා. ඊළඟ පාර 5 වැටුණා. ඊළඟ පාර 6 වැටුණා. ඊළඟ පාර කවුද වැටෙන්නේ කියලා මට කියන්න පුළුවන් නේද? හරියටම කියන්න බෑ. ඈ? කතා කරත් හොඳයි. ඊළඟ පාර කවුද වැටෙන්නේ? 6 6. එක ළමෙක් 6 කිව්වා. තව උත්තර ඕනේ. එහෙම කියන්න බෑ නේද? හරියටම කියන්න බෑ සර්. හරියටම කියන්න බෑ. මෙහෙම ආව කියලා කාටවත් මෙතෙන්ට 6 එනවා කියලා කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් නම් ඒත් එහෙනම් මේක සසම්භාවි නෑ. මේක රටාවක් නෑ ළමයි. මෙහෙම ආවා කියලා දැන් ළමෙක් හිතයි මෙහෙම 4 ආවා 5 ආවා එහෙනම් එන්න ඕනේ 6 කියලා. එහෙම කතාවක් නෑ. තේරෙනව නේද? දැන් සමහර ළමයි හිතයි මෙහෙම 1 2 3 4 5 ආවා. ඊළඟට කවුද එන්නේ කියලා අහනවා. අපිට කාටවත් 6 කියලා නිශ්චිතව කියන්න බෑ. ඒ කියන්නේ මෙයාලගේ රටාවක් නෑ. දැන් මම කියපු කාරණා 4 පැහැදිලි ඇති. පළවෙනි එක තමයි නැවත නැවත කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ප්‍රතිඵල ඔක්කොම දන්නවා. තුන්වෙනි එක තමයි ඒ වෙලාවට ලැබෙන ප්‍රතිඵලේ නම් කාටවත් කියන්න බෑ. 4 තමයි රටාවක් නැහැ. රටාවක් නැහැ. හරි. ඔය කාරණා 4 තියෙනවා නම් අපි ඒකට කියනවා ළමයි සසම්භාවී පරීක්ෂණයක්. දැන් ඔයාලා මට පොඩ්ඩක් හිතලා කියන්න කාසියක් උඩ දැමීම සසම්භාවී පරීක්ෂණයක්. මම ඔය කියපු ලක්ෂණ කාසියේ තියනවද? සසම්භාවී නේද? ඔව් කාසියක් උඩ දැමීම සසම්භාවී. මම තව එකක් කියන්නද ඔයාලට? දැන් මම කියන්නම් ඔයාලට මෙහෙම ඔයාලා උඩ දානවා ඝනකාවය. ඝනකාවයක් උඩ දානවා. හරි? ඔය ඝනකාවේ මේ ලොකු පැති දෙකක් ලියලා තියෙනවනේ. ලොකු පැති දෙකේ ලියලා තියෙන්නේ 1 2යි. ඉතුරුව ඊළඟ පැති වල ලියලා තියෙන 6 වෙනකන්නේ. මම මේ ඝනකාවේ උඩ දානවා. හරි? මම මේ ඝනකාවේ උඩ දානවා. ඔයාලා ඉල්ලන්නේ මොන පැතිද? එක හරි දෙක හරි නේද? 1 2 ඇයි ඔයාලා 1 2 ඉල්ලන්නේ? පෘෂ්ඨ වර්ගඵලයක් කියලා කිව්වා. ඔව් ඒ හරි. පෘෂ්ඨ වර්ගඵලය වැඩි නිසා. ඒ කියන්නේ එයාලා ඇත්තටම විශාල නිසා. දැන් අනිවාර්යෙන් අපි ඝනකාභයක් උඩ දැම්මොත් ළමයි මේ පැති වැටෙනවට වඩා මේ ලොකු පැත්තනේ වැටෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ. එහෙම වැඩි ඉඩකඩක් තියෙනවා කියන්නේ ඒක සසම්භාවී නෑ. අන්න ඒක තමයි මම මේ කියන්නේ. එතන මේකේ ඔයාලා හැමෝම කියයි එක්ක එක එහෙම නැත්නම් දෙක. එක්ක එක එහෙම නැත්නම් දෙක. මෙයාලා කියන්නේ නැති වෙයි. එහෙම බෑ. මේක සසම්භාවී නෑ. තේරුණාද? මේක සසම්භාවී නෑ. එහෙම නැති වෙන්න හේතුව දැන් ඔයාලා දන්නවා. මේකේ සමහර පැති වැටෙන්න වැඩි ඉඩක් තියෙනවා. හැබැයි මේකේ හැම පැත්තක්ම වැටෙන්න තියෙන සමාන හැකියාවක් නෑ. මේකේ 1යි 2යි වැටෙන්න වැඩි හැකියාවක් තියෙනවා.
මේක සසම්භාවී නෑ. එහෙනම් ඔන්න හොද්දට තේරුම් ගන්න ඒක. හරි නේද? මේක සසම්භාවී නෑ. මේක සසම්භාවී. කාසියක් සසම්භාවී. හරි. ලියන්නකෝ එහෙනම් ඔයාලා මෙහෙම. ලියන්න. පහත ලක්ෂණ වලින් සමන්විත පරීක්ෂණ පහත ලක්ෂණ වලින් සමන්විත පරීක්ෂණ පහත ලක්ෂණ වලින් සමන්විත පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ ලෙස හඳුන්වයි. පහත ලක්ෂණ වලින් සමන්විත පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ ලෙස හඳුන්වයි. සසම්භාවී පරීක්ෂණ ලෙස හඳුන්වයි. පහත ලක්ෂණ වලින් සමන්විත පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ ලෙස හඳුන්වයි. අමාරු දෙයක් නෙමෙයි මේ කිව්වේ. හරි. අපි තරු දදා ලක්ෂණ හතර ඉක්මනට ලියාගමු. හරි නේද? හරි පුතේ පළවෙනි තරුව ලියන්න. පළවෙනි තරුව ලියන්න. එකම තත්වයන් යටතේ එකම තත්වයන් යටතේ එකම තත්වයන් යටතේ පරීක්ෂණය එකම තත්වයන් යටතේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කළ හැකි වීම. එකම තත්වයන් යටතේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කළ හැකි වීම. ඕනෑම වාර ගණනක් කළ හැකි වීම. හරි නේද? හරි දෙවෙනි තරුව ලියන්න. දෙවෙනි තරුව ලියන්න. ලැබෙන ප්‍රතිඵල සියල්ලම කලින් කිව හැකි වීම. පරීක්ෂණය කරන්නත් කලින් ප්‍රතිඵල ටික කියන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵල සියල්ලම කලින් කිව හැකි වීම. ලැබෙන ප්‍රතිඵල සියල්ලම කලින් කිව හැකි වීම. ලැබෙන ප්‍රතිඵල සියල්ලම කලින් කිව හැකි වීම. ඊළඟ එක තුන්වෙනි තරුව දාන්න. තුන්වෙනි තරුව දාන්න. ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතව කිව නොහැකි වීම. නිශ්චිතව කිව නොහැකි වීම. සර් දෙවෙනි එක පොඩ්ඩක් ආයි කියන්නකෝ. කීයද? දෙවෙනි එක. දෙවෙනි එක. හරි. තුන්වෙනි එක මම කියලා ඉන්නම්කෝ. ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතව කිව නොහැකි වීම. හරි නේද? දෙවෙනි එක මම ආපහු කියන්නම්. ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම කලින් කිව හැකි වීම. ඔය වගේ එකක් තමයි මම කිව්වේ. අදහස දෙන වචනයක් මම කිව්වේ මොකක් හරි ඈ. ලැබිය හැකි ප්‍රතිඵල සියල්ලම කලින් කිව හැකි වීම. නැත්නම් පරීක්ෂණයට පෙර කිව හැකි වීම. හරි.
තුන්වෙනි එක මම කිව්වා ආපහු කියන්නම්. ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතව කිව නොහැකි වීම. තුන්වෙනි එක ආපහු බලන්න හරිද කියලා ඔලියලා දෙනවා. ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතව කිව නොහැකි වීම. හරි නේද? හතර මොකක්ද කියලා කවුරු හරි කියන්න. තව මොකක්ද අපිට මගේ අරුනේ? රටාවක් නොමැතිවීම. මේ කතාව. සමහර රැවටුණා මේකට. 4 4 5 5 6 නම් සමහර ළමයි කිව්ව මෙතෙන්ට එන්නේ 6 කියලා. එහෙම එකක් නෑ මේකේ. 1 2 3 4 5 නම් මෙතෙන්ට එන්නේ 6 කියලා කාටවත් කියන්න බෑ. ලියන්න එහෙනම් ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නොමැති වීම. ලැබෙන ප්‍රතිඵලවල රටාවක් නොමැති වීම. ඕවා නම් විභාගෙට අහන්නේ නෑ ළමයි. ඒත් අපි ඕක මතක තියාගන්න ඕන මේ ගණන් ටික හදන්න. ඔව්. සර්ගේ ගෲප් එක එක්සිට් වෙලා සර් මාව ඇඩ් කරගන්නද? හොඳයි හරි. මට පුතේ එවන්න මැසේජ් එකක් මේකෙන් පස්සේ සර්. හරි. අපි එහෙනම් දැන් මේක අපි අභ්‍යාසය කරලා මේක තව චුට්ටක් පැහැදිලි කරගමු. හරි නේද? හරි හැමෝම යන්නකෝ එහෙනම් හොඳ ළමයි ඔගේ 24යි එක අභ්‍යාසයට. මේකේ අභ්‍යාසයක් කරනවා මිසක් මට ගණන් දෙන්න අවශ්‍ය නැහැ. අභ්‍යාසයට යන්නකෝ හැමෝම. 24යි එක. 24යි එක අභ්‍යාසයට යන්න. හරි. අභ්‍යාසෙට ගිහිල්ලා හරියට මේ වගුව කියවලා ඔයාලට තේරෙන භාෂාවෙන් සසම්භාවිත සසම්භාවී නැද්ද කියන එක විතරක් තීරණය කරගන්න. ප්‍රශ්න අංක දාලා උත්තර ටික ලිව්වත් කමක් නැහැ. සසම්භාවිත සසම්භාවී නොවනද? Tamanට පැහැදිලි භාෂාවෙන් උත්තර ටික දාන්න.
හරිනේ. ඔයාලා පිළිතුර ලියන්න විනාඩියක් දෙන්න මට. පිළිතුර ටික ඔක්කොම ලියලා ඉන්න. සර් අපි බලමු නේද? හරි. පිළිතුරු ටික ඉවරද මම සාකච්ඡා කරන්න ගන්නද? හරි. එහෙනම් හොඳට අහගන්න වැරදුනේ මොනවද? ඇයි වැරදුනා නම් ඇයි හේතුව? ඔක්කොම හරියට දැනගන්න ඕනේ. හරි. පළවෙනි ගාන. එකේ ප්‍රශ්න තියෙනවා නම් මම කිව්වට පස්සේ ඔයාලට ගැටලු ඇති වෙන ගැටලු මයින් අහන්න. එකේ සිට 4 තෙක් අංක යෙදූ සමබර චතුස්තලයක් උඩ දමා මේසය ස්පර්ශ කරන පැත්ත සටහන් කිරීම. චතුස්තලයක් සමබරයි. ඇයි සමබරයි කිව්වේ? සමබරයි කියන එකෙන් අදහස තමයි එක පැත්තක්වත් වැටෙන්න වැඩිපුර හැකියාවක් නැහැ. පැති හතරටම සමාන හැකියාවක් තියෙන්නේ. අන්න ඒක සසම්භාවී. සසම්භාවී වෙනවා. ඔයාලගේ උත්තරයේ සමග ගැලපුණ නැත්නම් අහන්නයි සර් ඒක එහෙම උනේ කියලා. සසම්භාවී. හරි. ප්‍රශ්නයක් නැත්නම් ඉතින් නිශ්ශබ්ද හිටියට කමක් නැහැ. 2 එකම වර්ණයේ සර්ව සම පබළු ඇති බෑගයකින්
සර්ව සම මොකද්ද සර්ව සම කියන්නේ? සර්ව සම කියන්නේ පබළු ඔක්කොම එක වගේ. පබළු ඔක්කොම එක වගේ. ඔන්න අලුත් වචන. සර්ව සම ඔක්කොම එක වගේ. අහඹු ලෙස පබළුවක් ඉවතටගෙන එහි පාට සටහන් කර ගැනීම. එකම වර්ණයේ සර්ව සම පබළු ඇති බෑගයකින්. ඔයාලා හිතන්නකෝ ඕකේ තියෙන රතු පාට විතරයි කියලා. රතු පාට විතර නම් ඔයාලා මේකට අත දාලා පබළුවක් ගන්නවා. හරි. මට කියන්න ඔයාලා දන්නේ නැද්ද ලැබෙන ප්‍රතිඵලය? ලැබෙන පාට දන්නේ නැද්ද ඔයාලා? ඒ එකම පාටනේ තියෙන්නේ. ළමයි කියයි අපෝ දැන් මේක රතු පාට දෙනවා ඔයාලා හැමෝම කියන රතු පාට ලැබෙන්නේ කියලා. රතු පාට තියෙදි කවුරුවත් කියන නිල් පාට ලැබෙන්නේ කියලා. එහෙනම් මේකේ ලැබෙන ප්‍රතිඵලය ඔයාලා දන්නව නේද මේ වෙලාවේ? අන්න ඒක සසම්භාවී නොවේ. සසම්භාවී නෑ. අහන්න ඔයාලා තියෙන ප්‍රශ්න. ඒක සසම්භාවී නෑ. දැන් අහන්න ඇයි එහෙම උනේ? මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. ඒ ඉතින් එකම වර්ණය කියද්දි අපි දන්නවනේ මේක තියෙන පාට. දැන් මෙතන වර්ණ දීලා නැහැ. නමුත් අපි දන්නවනේ දැන් බෑග් එක දුන්නහම දැන් අපි ඒකේ පාට දන්නවනේ. එතකොට ඉතින් අනිවාර්යෙන් ඒ තියෙන පාට තමයි ළමයි ලැබෙනවා කියලා හැමෝම කියන්නේ. ඔන්න පාට දෙකක් තිබ්බනම් අන්න ප්‍රශ්නයක්. හැබැයි මේකේ නිශ්චිතවම දන්නවා රතු ලැබෙන්නේ කියලා. සසම්භාවී නොවේ. තේරුම් නැත්නම් ආය අහන්න. 3 නිශ්චිත ඉලක්කයකට බෝලයක් එල්ලකොට ඉලක්කයට වදීද යන්න නිරීක්ෂණය කිරීම. ඔයාලට කියන්න පුළුවන්ද හරියටම වදිනවා කියලා? වදින්නත් පුළුවන්, නොවදින්නත් පුළුවන්. වදින්නත් පුළුවන්, නොවදින්නත් පුළුවන්. අපිට 10 පාරක් වුණත් ඔය වැඩේ කරන්නත් පුළුවන්. අන්න සසම්භාවි. සසම්භාවි. තුන්වෙනි එක සසම්භාවි. හරි? ඒ ඉතින් බෝලයක් ඉලක්කයකට දැම්ම කියලා අපිට කියන්න බෑනේ හරියටම වදිනවා කියලා. හැබැයි මේක නම් ඉතින් හරියටම කියන්න පුළුවන් මේ ලැබෙන පාට මේකයි කියලා. 4 හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේව වරදිනවා ඈ. රාඹු ඇට 5ක් සිටුවා එයින් දින 5ක් ඇතුළත. ඒක නම් කියනකොටම වැඩේ තේරෙනවනේ. ඔය රාඹුවට 5 ආයෙ හිටවන්න බෑනේ. එකපාරක් කරාට පස්සේ ආයෙත් වෙන රාඹුවට 5ක් ගත්ත හැකි. එහෙම බෑ. ඔය රාඹුවට 5 ආයෙ හිටවන්න බෑනේ. ඕක සසම්භාවී නොවේ. පරීක්ෂණය නැවත කරන්න බෑනේ අපට. පරීක්ෂණය නැවත කරන්න බෑ. ඒක වැරදි වෙනවා. 5 බලමු තේරුණාද කියලා හරියටම. යතුරු 3ක් ඇති යතුරු කැරල්ලකින් අහඹු ලෙසගත් යතුරකින් දොරක් විවෘත වේදයි බැලිමු. මොකද හිතන්නේ? යතුරු 3ක් තියෙනවා. ඔයාලා කාටවත් කියන්න බෑ මෙන්න මේ යතුර කියලා. විවෘත වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඕක සසම්භාවි. සසම්භාවි. අපිට ඕන තරම් ඇරිය හැකිනේ දොර. එක යතුරක් ගන්නවා හරිනවා. ඉතින් අපිට දෙතුන් පාරක් කරන්න පුළුවන්. හය බෝලයක් ඉහළට විසිකොට එය ආපසු බිමට පතිත වේදයි නිරීක්ෂණය කිරීම. ඕනම ළමයෙක් දන්නවා බෝලයක් උඩට දැම්මොත් අනිවාර්යෙන් පහළට එනවමයි. ඒක ඉතින් උත්තරේ දන්නවනේ අපි. උත්තරේ දන්නවනම් ඒක සසම්භාවී නෑ. සසම්භාවී නොවේ. බෝලයක් උඩ දැම්මොත් පිළිතුර පහළට එන එකනේ. ඒතකොට ඉතින් ආයේ කවුරුවත් උඩ රැඳෙනවා කියලා කියන්නේ නෑනේ. ඒතකොට අහන්න එපා සර් ගියක් ගාව හරි ගහක් ගාව හරි දැම්මොත් කියලා. ඒ කතාව මෙතෙන්ට ගන්න එපා ඈ. හරි. අවසාන ප්‍රශ්නය.
අන්තිම ප්‍රශ්නය 7. හොඳ ප්‍රශ්නයක්. මට උත්තර දෙන්න කවුරුද? ඔබ සසම්භාවීද නැද්ද? සසම්භාවී වේ. 7 සසම්භාවී. තව කෙනෙක් කියන්න. නොවේ නොවේ. 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 තවත් ඇයි නොවේ කියන්නේ? ඕම් බලන්නකෝ. තියෙන්නේ කවුද? 1යි 3යි 5යි. 1යි 3යි ගත්තත් 4යි. 1යි 5යි ගත්තත් 6යි. 3යි 5යි ගත්තත් 8යි. ඔයාලෙන් අහනවා මේකෙන් සංඛ්‍යා දෙකක් අරගෙන එකතු කරපුවම ඔත්තේද ඉරට්ටේද කියලා බලනවා කියලා. ඔයාලා හැමෝම කියන්නේ මොකක් වෙනවා කියලාද? ඉරට්ට කියලා නැයි මේ. කවුරු ගත්තත් ඉරට්ට, මොන දෙන්න ගත්තත් ඉරට්ටනේ ලැබෙන්නේ. එහෙනම් ඉතින් අපිට මේකට උත්තරේ දන්නවනේ. ඉරට්ට කියලා කියන එකනේ තියෙන්නේ. එහෙමනම් ඒක සසම්භාවී නෑ. කියන්න බැරි නම් සසම්භාවී වෙන්න පුළුවන්. මේක කියන්න පුළුවන් හරියටම. ඔට්ටුවක් දැම්මොත් අපි හැමෝම කියන්නේ ඉරට්ට කියලා. ඔත්තේ කියපු කිසිම ළමෙක් නෑ. එහෙම ඔත්තේ කියනනම් එයා ඔත්තේ ඉරට්ටේ ගැන දන්නේ නැතුවයි කියන්නේ. එහෙම නැත්තම් හැමෝම කියන ඉරට්ට කියලා. ඒ කියන්නේ මේකේ පිළිතුර ඒ වෙලාවට ලැබෙන කෙනා දන්නවා ඉරට්ට කියලා. එහෙනම් මේක වැරදි. සසම්භාවී නොවේ. හරි. මේ පිළිතුරු වල මොනවා හරි ගැටලුවක් තියෙනවද නැවත අහන්න. ඔය පිළිතුරු වල මොනවා හරි ගැටලුවක් තියෙනව නම් නැවත අහන්න. සේ 4 4 සසම්භාවී නොවේ. රාමුවට 5ක් සිටුවට පස්සේ හරි ඒන් දින 5ක් ඇතුළත ප්‍රරෝහණය වන බීජ ගණන සටහන් කරගත්තා. ඒ එක පරීක්ෂණයක්නේ. ඔයාලට ආයෙ ওই පරීක්ෂණය කර හැකිද? දැන් ওই රාමුවට 5 පැලුණාට පස්සේ ආයෙ පැල කර හැකිද? ඒ කියන්නේ ওই පරීක්ෂණය නැවතන අඩුම තරමේ දෙපාරක්වත් කරන්න බෑනේ. එකපාරකින් ඉවරයි. දැන් අර යතුරු තුනක් නම් ඕකේ අනිවාර්යෙන් තුන් පාරක් ওই දොර ඇරිය හැකිනේ. ඔය රාමුවට 5 කියන එක එකපාරෙම වැඩි ඉවරයි. ඒ නිසා ඒක සසම්භාවී නෑ. හරි නේද? හරි. තව තියෙනවා නම් ප්‍රශ්න අහන්න අපි ඊළඟ කොටසට යන්න කලින්. හරි. එහෙනම් ලියන්න හොඳ ළමයි වගේ ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න. නියැදි අවකාශය. නියැදි අවකාශය. නියැදි. ඔය නියැදි අවකාශය. නියැදි අවකාශය. නියැදියක්. නියැදි අවකාශය. චුට්ටකින් පාඩම ඉවරයි. අද නෙමෙයි. හරි. නියැදි අවකාශය. මං හිතන්නේ මේක කියලා දෙන්න දෙයක් නෑ ළමයිට. ඕම් හොඳට අහගන්න. නියැදි අවකාශය කියන්නේ මේකට කාසියක් උඩ දානවනේ. කාසියක් උඩ දැම්මොත් ඔයාලා දන්නවා ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල තමයි සිරසයි අගයයි. ඔන්න නියැදි අවකාශය. අපි නියැදි අවකාශයේ සංකේතවත් කරන්නේ S වලින්. හොඳද? S වලින් සංකේතවත් කරන්නේ කුලකයක් විදිහටයි ලියන්නේ. මගේ කුලක පාඩමත් එක්ක ළඟයි කියලා. හරි තව එකක් කියමු. ඔයාලා මේ S අකුර ලියන විදිය ඔයාලට කැමති දේ ලියන්න ඈ. මේ බලන්න මේ මොකද්ද කියලා. 1 2 3 4 5 6 මම මේ ලිව්වේ ධාතු කැටයක් උඩ දැම්මොත් ලැබෙන ප්‍රතිඵල. ඒ කියන්නේ ළමයි ප්‍රතිඵල ඔක්කොටම කියන්නේ නියැදි අවකාශය කියලා. දැන් කාසියක් නම් මේ දෙක විතරනේ. අන්න නියැදි අවකාශය.
ධාතු කැටයක් නම් ප්‍රතිඵල 6යිනේ. අන්න නියති අවකාශය. චතුස්තලයක් උඩ දැම්ම කියන්නකො. චතුස්තලයක් උඩ දැම්මොත් ප්‍රතිඵල 4යි. මොනවද මේ 4? 1 2 3 4. ඔන්න නියති අවකාශය. දැන් නියති අවකාශය මොකක්ද කියලා ඔළුවට එන්න ඕන. මොකක්ද? සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය. සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය. සංගල වරහන් ඇතුළේ ලියන්න අනිවාර්යයි. නියති අවකාශය කියන්නේ සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය. තව එකක් ගත්තොත් වාජනයක තියෙනවා හරි රතු පාට ටොපි හතරක්. ලියමුකෝ නියති අවකාශය. කොහොමද ලියන්නේ? ලියන්න එපා මම අහගන්න. රතු පාට ටොපි හතරක් තියෙනවා නම් අපි මේකේ නියති අවකාශය ලියන්නේ මෙහෙම. S සමානයි රතු 1 රතු 2 රතු 3 රතු 4. අන්න එකම જાතියෙන් තියෙනවා නම් අපි මේවට අංක කරනවා. හොඳද? එකම જાතියෙන් තියෙනවා නම් අංක කරනවා. තව හිතන්නකෝ මේකේ තව නිල් පාට ටොපි දෙකක් තිබ්බා කියලා. එතකොට කොහොමද මේකේ නියති අවකාශය ලියන්නේ? එතකොට මේකේ නියති අවකාශය ලියන්නේ මෙහෙම. රතු පාට ටොපි 2යි නිල් පාට ටොපි 2යි කියලා ගමුකෝ. එතකොට ලියන්නේ S සමානයි රතු 1 රතු 2 නිල් 1 නිල් 3 නෙමෙයි. නිලුත් වෙනම අංක කරන්නේ. නිල් 1 නිල් 2. නැත්නම් සමාන හිතනවා රතු 1 රතු 2 නිල් 3 නිල් 4 කියලා. එහෙම නැහැ. රතු 1 රතු 2 නිල් 1 නිල් 2. දැන් ඔයාලට යම් අදහසක් එන්න ඇති. අය වෙන අලුත් දෙයක් ඇත්තෙම නෑ උතන. ලියන්නකො මෙහෙම. යම් පරීක්ෂණයකදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය යම් පරීක්ෂණයකදී ලැබිය හැකි සියලුම ප්‍රතිඵල ඇතුළත් කුලකය නියති අවකාශය ලෙස හඳුන්වන අතර එය S මගින් අංකණය කරයි. කැපිටල් S එය S මගින් අංකණය කරයි. හරි නේද? හරි පුතේ අපි එහෙනම් දැන් උදාහරණ දෙක තුනක් ලියමු. හරි. ඒ S මගින් අංකණය කරයිනේ. හොඳයි. පළවෙනි උදාහරණය ලියන්න. සමබර කාසියක් උඩ දැමීම කියලා. සමබර කාසියක් උඩ දැමීම. හරි. ඔයාලා හොඳ ළමයි වගේ බාන්න නියති අවකාශය ලියන්න. සමබර කාසියක් උඩ දැමීම.
එච්චරයි. සිරසයි අගයයි. සමබර කාසියක් උඩ දැමීම. සිරසයි අගයයි. හරි නේද? හරි. දෙවෙනි උදාහරණයට යනකොට දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක සමබර ධාතු කැටයක් උඩ දැමීම. 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 හරි. සමබර ධාතු කැටයක් උඩ දැමීම. හරි බලන්න ලියන්න උත්තරේ. S සමානයි ලියන්න දෙයක් නෑ. ඉතින් ඒව නම් මොනවද ලේසිම ලේසි ඒවනේ. බලන්න අපි ලියමු. 1 2 3 4 5 6 1 2 3 4 5 6 ඕක තමයි මේකේ උත්තරේ. 1 2 3 4 5 6 මේ තමයි පිළිතුර. හරි. එහෙනම් දැන් ඔයාලට පොඩි අදහසක් ඔළුවට ආවනේ. අර එකම වර්ගෙ තිබ්බොත් මම ලියන ක්‍රමෙත් ඔයාලට කියලා දුන්නා. අපි එහෙනම් වැඩේට යමු ඉක්මනට. එහෙනම් ඔයාලා මේකේ උත්තර ටික විතරක් ලිව්වට ප්‍රශ්නයක් නෑ මට. විසි හතරයි දෙක අභ්‍යාසය. 24යි 2 අභ්‍යාසය. ඉක්මනට නියද අවකාශය ලියලා දෙන්න. 24යි 2 අභ්‍යාසය. විසි හතරයි දෙක අභ්‍යාසය. හරි සර්. හරි සර්.
මොකද කියන්නේ? බලමුනේ උත්තර ටික. හරි. මම පිළිතුරු ටික කියන්නම් බලන්න හරිද කියලා. ගැටලු තිබ්බොත් ඔයාලා ඕනම කෙනෙක් කතා කරන්න. හරි. පළවෙනි එක නිල් රතු කළු සහ කොළ යන වර්ණ වලින් සර්ව සම එක් පෑනක් බැගින්. එහෙනම් ඉතින් ඔයාලා සංකල වරහන් ඇතුළේ ලියන්න S සමානයි නිල් රතු කළු කොළ. ඕක තමයි උත්තරේ. දෙවෙනි එක S සමානයි 5 සිට 15 තෙක් අංකලියෝ සමාන හා කාඩ්පත් ඇති බෑගයකින් 5 6 7 8 9 10 11 12 13 14 15 ඊගාව S සමානයි රූපයේ දැක්කෙන තැටිය කරක ඊතලයි නවතින අංකය 1 2 3 4 5 6 7 8 1 2 3 4 5 6 7 8 ඊගාව එක මල්ලක සර්ව සම වූ කිරි රස ඇති ටොපි 4ක් සහ දොඩම් රස ටොපි 3ක්. එහෙනම් අපි උත්තරේ කිරි රස 1 කිරි රස 2 කිරි රස 3 කිරි රස 4 දොඩම් රස ටොපි 3යි. දොඩම් 1 දොඩම් 2 දොඩම් 3. ඔන්න මම ඔහොම ලියුවා ඔයාලට ඒක හිතා ගන්න පුළුවන් උත්තර එන්නේ කොහොමද කියලා. කාසියක් දෙවරක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කිරීම. කාසියක් දෙවරක් උඩ දමා ලැබෙන පැත්ත සටහන් කිරීම. ඔන්න ඕක විතරයි සමහර අයගේ ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි උදාහරණ චුට්ටක් බැලුවා නම් ඔයාලට පුළුවන්. මෙන්න උත්තරය. S සමානයි කාසියක් දෙවරක් උඩ දැම්මොත් මොනවද වැටෙන්නේ? එකපාරක් වැටෙන්න බෑද? සිරසම දෙපාරක්. CC හරි. CR RC AA ඔන්න ඔය ප්‍රතිඵල හතර වැටෙන්න පුළුවන්. හරි. තේරුණා නේද? සිරස 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 අගය අගය සිරස අගය අගය. ඔය ප්‍රතිඵල හතර. හරි නේද? හරි. එහෙනම් ලියන්න ඊළඟ අනුමාත්‍රිකාවට අපි යමු. ඊළඟ අනුමාත්‍රිකාව. ලියන්න
ඊළඟ මාතෘකාව තමයි සමසේ භව්‍ය. සමසේ භව්‍ය. සමසේ භව්‍ය. සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. බලන්න මේක නම් ටග් ගාලා හිතා ගන්න පුළුවන්. සමසේ භව්‍ය ප්‍රතිඵල. අර සසම්භාවී පරීක්ෂණවලදී තිබු එක කතාවක් තමයි මෙතන කියවෙන්නේ. සමසේ භව්‍ය ප්‍රතිඵල. අනුමාත්‍රකාව තමයි සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. මේ වචනේම පොඩි අදහසක් තියෙනවා. මම පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. සමසේ මොකද්ද සමසේ කියන්නේ? එක වගේ. හරි. භව්‍ය සමසේ භව්‍ය කියන්නේ එක වගේ නිකන් ලැබිය හැකි වගේ උන අදහසක් තියෙනවා. ඒ කියන්නේ හැම ප්‍රතිඵලයක් ලැබෙන්නම එකම වගේ තියෙන හැකියාව. හරි. ඕන් අහගන්නකො. සමසේ භව්‍ය. මං උඩ දානව ගණකයක්. 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 හොඳට තේරුම් ගන්න මේ කතාව. මේ ගණක කතා නම් මේවට ළමයිට එකපාර උත්තර ගන්න පුළුවන්. මේකේ හැම පැත්තක්ම වැටෙන්න තියෙන එක හැකියාවක් නේ. හැම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන සමාන හැකියාවක්. සමාන හැකියාවක් නම් අපි ඒකට කියන සමසේ භව්‍යයි කියලා. එහෙනම් මේක සමසේ භව්‍ය ප්‍රතිඵල මේකට තියෙන. ඇයි ඒ? එක ලැබෙන්නත්, දෙක ලැබෙන්නත්, තුන ලැබෙන්නත්, හතර ලැබෙන්නත්, පහ ලැබෙන්නත්, හය ලැබෙන්නත් සමාන හැකියාවක්. කාටවත් වැඩි හැකියාවක් නැහැ. හැබැයි මේ බලන්නකෝ. අර කලින් ගානේ වගේම ඝන කාභයක් ගන්නකො. ඝන කාභයක් ගන්නකො. මේක සමසේ භව්‍ය නෙමෙයි. මේකේ මේ ලොකු පැත්ත වැටෙන්න වැඩි හැකියාවක් තියෙනවා. කුඩා පැති වැටෙන්න තියෙන අඩු හැකියාවක්. එහෙනම් මේක සමසේ භව්‍ය ප්‍රතිඵල. මේකෙන් ලැබෙන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵල නෙමෙයි. ඕක අර කලින් කතා කරපු එකමයි. ඔයාලට හිතා ගන්න පුළුවන්. හරි. එහෙනම් මට කියන්න කාසියක් උඩ දැම්මොත් ඒක සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙනවද නැද්ද? කවුරු හරි ඉක්මනට කියන්න. කාසියක් උඩ දැම්මොත් සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ලැබෙනවා. හරි. මොකද කාසියක් උඩ දැම්මොත් සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙනවා. හරි. ඇයි දෙපැත්තම සමානයිනේ. කවුරු වැටේද කියලා කියන්න බෑ. මම තව ප්‍රශ්නයක් කියන්නම්. දැන් ඔයාලා මේක ලොකු දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අර හැම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක් නම් තියෙන්නේ. ඒක සමසේ භව්‍ය. තේරෙනව නේද? හැම කෙනෙක්ම ලැබෙන්න සමාන හැකියාවක් නම් සමසේ භව්‍ය. එහෙනම් මම දැන් වාදනයකට දානවා රතු පාට බෝල 3යි නිල් පාට බෝල 2යි. එකම ප්‍රමාණි බෝල. මම පළවෙනි ප්‍රශ්නේදී අහන්නේ මේකෙන් බෝලයක් ගැනීම. මේකෙන් බෝලයක් ගැනීම. තේරුණාද? මේකෙන් බෝලයක් ගැනීම තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. ලැබෙන්න පුළුවන් මේවනේ. රතු 1, රතු 2, රතු 3, නිල් 1, නිල් 2. ඔයාලා මට කියන්න මේක සමසේ භව්‍යද නැද්ද? මේ රතු පාට බෝලයි නිල් පාට බෝලයි එකම වගේ. එකම ප්‍රමාණය. ඔන්න හොඳට තේරුම් ගන්න. හරි මම කියන්නම්. ඔයාලා මේක S2 පියාගෙන ඔයාලා අත දාලා මේකෙන් බෝලයක් අල්ලනවා නම් ඔයාලට රතුද නිල්ද කියලා තේරෙන්නේ නැහනේ. ඇයි? රතු පාට බෝල කුඩයි නිල් පාට බෝල ලොකුයි කියලා එහෙම එකක් නැහැ. එහෙනම් මේකෙන් බෝලයක් ගැනීම සමසේ භව්‍ය. ඇයි? හැම බෝලයක්ම එකම ප්‍රමාණය. පාට වෙනස් වුණාට අපිට අතට පාට අහු වෙනවද? නැහැ. අපි බෝලයක් එළියට ගත්තොත් ඒක සමසේ භව්‍යයි. ඒ හැම කෙනෙක්ම සමාන හින්දා එකම ප්‍රතිඵලයක් තියෙනවා. හරි. අනිත් කතාව පාටක් ගැනීම. පාටක් එන්න පුළුවන් රතු පාට හරි නිල් පාට හරි විතරයි. පාටක් ලැබීම. නැත්නම් අපි කියනවා රතු පාට බෝලයක් ලැබීම කියලා. පාටක් ගැන සඳහන් කරොත්
පාටක් ගැන සඳහන් කරොත් මේක සමසේ භව්‍ය නැත. ඇයි ඒ කියලා පැහැදිලිද? හරි මම ඔයාලට මෙහෙම කතාවක් කියන්නම්. මම මේකෙන් අත දාලා බෝලයක් ගන්නවා. ඔයාලා මට කියන්න ඕන ලැබෙන්නේ මොන බෝලෙද කියලා. මොන පාටද කියලා. මං හිතනවා ඔයාලා බහුතරයක්ම උත්තරය දෙන්නේ රතු පාට කියලා. ඇයි ඒක තමයි හේතුව රතු පාට වැඩි. රතු පාට වැඩි නිල් පාට අඩුයි. එහෙනම් මේකෙලමයි බෝලයක් ගැනීම කිව්වොත් සමසේ භව්‍යයි. බෝලයක් ගැනීම කිව්වොත් සමසේ භව්‍යයි. මොකද ඔක්කොම බෝල එක ප්‍රමාණයනේ. හැබැයි පාටක් ගැනීම කිව්වොත් රතු පාට වැඩි නිල් පාට අඩුයි. අන්න සමසේ භව්‍ය නැහැ. ගැටලුවක් කරගන්න එපා. අභ්‍යාසය කරද්දි තමයි යෝග තේරෙන්නේ. හැම අවුරුද්දකම ළමයිට එහෙම තමයි. හරි. එහෙනම් ලියන්නකො මෙහෙම. තවම තේරිලා නැහැ සමහරුන්ට හරියටම ඕක. හරි. අභ්‍යාසය කරද්දි හරියටම ලියන්න. සසම්භාවී පරීක්ෂණයකට අදාළ සසම්භාවී පරීක්ෂණයකට අදාළ නියදි අවකාශය සැලකූ විට 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 එහි සෑම ප්‍රතිඵලයක්ම ලැබීමේ හැකියාව එක හා සමාන වේ නම් එහි සෑම ප්‍රතිඵලයක්ම ලැබීමේ හැකියාව එක හා සමාන වේ නම් එම පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵල වේ. එම පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵල වේ. හරි. දැන් ඔයාලා ඔය ඉගෙනගත්තු කාරණය හරියටම ඔළුවට යන්න නම් මේ අභ්‍යාසය හරියටම තනියම කරන්න ඕන. හරි? කරලා ඔයාලට හැඟෙන විදිහට පිළිතුර ලියන්න. ඊට පස්සේ මම පැහැදිලි කරලා දෙනවා ඇයි මෙහෙම වෙන්නේ, ඇයි මෙහෙම නොවෙන්නේ කියලා. හරි. හැමෝම පෙරලා ගන්නකො 24:3 අභ්‍යාසය. 24:3 අභ්‍යාසයේ පෙරලාගෙන ඔයාලට තේරුණු භාෂාවෙන් සමසේ භව්‍යද නොවේද කියලා ලියන්න. සමසේ භව්‍යද නොවේද කියලා ලියන්න. සමසේ භව්‍යද නොවේද කියලා ලියන්න.
සර් ඉවරයි. ඉවරයි සර්. හරි බලමු. උත්තර ටික බලමු. මේ ටික බලලා අපි ඉක්මනට නතර කරමු ඈ. හරි. මේ ටික බලලා අපි පාඩම ඉවර කරන දැන් සමහර ළමයි දැන් අයින් වෙලා එහෙම වෙන්න බෑ. ඉතින් හරිනම් ඉන්න ඕනේ. මේ අවසානනකම් පාඩම ඉන්න ඕනේ. හරි. පළවෙනි එක මේක තේරුම් ගන්න අය මම එහෙම රෙකෝඩ් දාන්නේ නැතුව ඉන්න මොකද සමහරව එහෙම රෙකෝඩ් බලන්නම හින්දා එහෙම යනවා එහෙම කරනවා. හරි. මේ බලන්න. පළවෙනි එක. සවිදි සමබර චතුස්තලයක පැති හතරේ රතු නිල් කහ සහ කොළ යන වර්ණ ආලේප කර ඇත. ඕම් ඕක සමසේ බහුවය. ඒ හැම පාඩම එක ගානේනේ සමසේ බහුවයයි ඈ. එක පාටක්වත් වැඩිපුර නැහැ. රතු පාට, නිල් පාට, කහ පාට, කොළ පාට එකම වගේ ප්‍රමාණ තියෙනවා. හරි. දෙවෙනි එක සමබර කාසියක්. කොහොමත් ඒක සමසේ බහුවයනේ. එකත් සමසේ බහුවය, දෙකත් සමසේ බහුවය. තුන්වෙනි එක හොඳට බලන්න. 1 1 1 1 2 2 2 3 3 4. ඔයාලා ඕකෙන් ඉල්ලනවා නම් මොන අංකෙද ඉල්ලන්නේ? ඔයාලා හැමෝම කියන්නේ 1 කියලා. නිකන් දිනුමක් ඇද්ද දිනුමක් දෙනවා කිව්වොත් ඔයාලා හැමෝම ඉල්ලන්නේ 1නේ. ඇයි ඒ? 1 වැඩිපුර තියෙනවා. 1 ලැබෙන්න හැකියාව වැඩි. එහෙම වෙන්න බෑ සමසේ බහුවය නම්. රෝමිලක්කන් 3 සමසේ බහුවය නොවේ. ඇයි ඒ? 1 කියන කෙනා වැඩිපුර තියෙනවා. එහෙම තියෙන්න බෑ. සමසේ බහුවය නොවේ. 4 දකින්නකොට පේනවා 2 කියන පැත්ත ලැබෙන්න හැකියාව ගොඩක් වැඩිනේ. ඕකත් සමසේ බහුවය නොවේ. දැන් ත්‍රිකෝණ පැත්තකට වඩා ඍජු කෝණාශ්‍ර පැත්තක් ලැබෙන්න හැකියාව වැඩි. ඕකත් සමසේ බහුවය නොවේ. 4ත් සමසේ බහුවය නොවේ. ප්‍රශ්න අහන්න ගැටලුවක් තිබ්බොත් 5 එක සමාන ප්‍රමාණ රතු පැහැති කාඩ්පත් 3ක් කහ නිල් පැහැති කාඩ්පත් 4ක් රතු පාට අඩුයි නිල් පාට වැඩි වර්ණය සටහන් කිරීම නම් ඕක සමසේ බහුවය නොවේ. නිල් පාට අඩුයි රතු පාට වැඩි. ඔයාලා හැමෝම ඉල්ලන්නේ ඕකේ ඉල්ලන්නේ කෝ රතු පාට නිල්ල නැයි රතු පාට වැඩි නිසා. ඕක සමසේ බහුවය නොවේ. ඒකේ වර්ණයන සටහන් කරගන්නේ සමසේ බහුවය නොවේ. ඊළඟ එක සමසේ බහුවය වේ. දකින්නට පේන ඔක්කොම එකම ප්‍රමාණයෙන් තියෙන්නේ. සමසේ බහුවය වේ. 7 වෙනි එක දිහා බලන්න. දකින්නකොට පේනවා ඔයාලා ඉල්ලන්නේ මොන පාටද? නිල් පාට. ඔයාලා ඉල්ලන්නේ ඇයි? නිල් පාටනේ වැඩි හැකියාවක් තියෙන්නේ. එහෙම වෙන්න බෑ. එහෙනම් ඉතින් 7 වෙනි එකත් සමසේ බහුවය නොවේ. සමසේ බහුවය නොවේ.
හරි නේද? එහෙනම් ඉතින් හොඳ ළමයි වගේ උගන්වපු කොටස් ටික නැවත වරක් බැලුවොත් ඒ හොඳටම ප්‍රමාණවත්. අය මං රෙකෝඩ් එකක් දානවා ඒකෙනුත් නැවත මේව බලන්න. බලලා අපි ඊළඟ සතියේ සම්භාවිතාවත් ඉවර කරනවා. තා පොඩ්ඩයි මේක තියෙන්නේ. ඊළඟ පාඩමට යමු. හරි. එහෙනම් අදට අපේ පාඩමේ වැඩ ටික ඉවරයි. ආයිබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයිබෝවන්